පිනතින ආද ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් මේ මෑණික් කෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකට කෙටි පිළිතුරක් ලබලා දීලා ධර්ම දේශනාව ආරම්භ කරමු. ප්‍රශ්නය තමයි කෙලෙස් විස්කම්බණය හා කෙලෙස් අනුශය යන්නේහි අර්ථය පහදා දෙන්න කියලා තමයි ඉල්ලීම කරලා තියෙන්නේ. කෙලෙස් විස්කම්බණය කරනවා. අපි මේ කාරණාව සාකච්ඡා කළා. කෙලෙස් තල්ලු කරනවා. විස්කම්බණය කරනවා කියලා කියන්නේ කෙලෙස් තල්ලු කරනවා. කෙලෙස් නැති වෙලා නැහැ. අපි ඒක උදාහරණයකින් සාකච්ඡා කළා. බොර වූ වතුරක්. නමුත් යම් තාක් කාලයක් පවතිනකොට ඒ වතුරේ තියෙන මඩ සහ වෙනත් අපද්‍රව්‍ය ක්‍රමක්‍රමයෙන් ජල බඳුනේ යටට මිදෙනවා. ඒ මිදුන නිසා උඩ තියෙන ජල ස්තරයේ බීමට ගන්නට තරම් උනත් පවිත්‍රායි. නමුත් සම්පූර්ණ ජලය පිරිසිදු වෙලා නෙමෙයි අපද්‍රව්‍ය තියෙනවා යට තැම්පත් වෙලයි තියෙන්නේ. යම් වෙලාවක ඒ අපද්‍රව්‍ය උඩේන්න පුළුවන් යම් ගැස්මක් මේ කාල් ගෑමක් කැළඹීමක් සිද්ධ වුණොත් අපද්‍රව්‍ය උඩේන්න පුළුවන්. එහෙනම් විස්කම්බණය කියලා කියන්නේ ඒ වාගේ තත්වයක් මේ කෙලෙස් වල. කෙලෙස් නැති කරලා නැහැ. කෙලෙස් හිතපතුලේ තියෙනවා. යම් යම් හේතුන් නිසා දේශසිත මේ වගේ සිත් ඇති වෙච්චහම ආය මේ කෙලෙස් මතුවෙන්න පුළුවන්. නැත්තටම නැති කරලා නැහැ. විස්කම්බණය කියන්නේ ඒකට. මේ කෙටි පිළිතුරක්. කෙලෙස් ඈතට තල්ලු කරලා තියෙන්නේ. එතකොට මේ අනුසය කියන වචනයත් මීට සමානයි. අපි උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. නැත්නම් සිල්පද පහම රකින්නවා දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා. එහෙම පොරොන්දු වෙලා තිබුණට මට පව් කිරීමේ හැකියාව නැත්නම් සතෙක් මැරීමේ හැකියාව නැති කරලා නැහැ මම. කවුරු හරි මාව අල්ලගෙන ගිහිල්ලා අපි උදාහරණයක් ගත්තොත් හොඳටම පහර දෙනවා. 3-4 දෙනෙක් පහර දීලා කියනවා නැවත පහර කණ්ඩ අකමැති නම් මේ සතා මරන්න කියලා. සතා මැරුවේ නැත්තම් ආයෙත් පහර දෙනවා. මේ පහර කෑමට බයේ මට අර සතා මරන්න තීරණය කරන්න පුළුවන්. මොකද මගේ ආත්මලාභයේ උදෙසා. මේ ලෞකික ආත්මලාභයේ උදෙසා. ඒ කියන්නේ සතෙක් මැරීමේ හැකියාව මං සම්පූර්ණයෙන්ම නැති කෙරුවේ නෑ. ඒ නිසා ඒ తত্ত্বයක් තියෙනවා මා සතුව. නමුත් මම මරන්නේ නැහැ. පොරොන්දු වෙලා ඉන්නවා. මේ වාගේ දැඩි අවස්ථාවකට එළඹුණොත් ජීවිතය වෙනුවෙන් තවත් කෙනෙකුගේ ජීවිතය නැති කරන්න පුළුවන්. අපි ඒක තවත් පැහැදිලි උදාහරණයකින් මෙහෙම සඳහන් කළොත් පොල් කඩලා ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා. හැමදාම පොල් ගස් නැගලා පොල් කඩලා තමයි ජීවත් වෙන්නේ. මේ පොල් කඩ ජීවත් වෙන කෙනාට පස්සේ කාලේ තව කෙනෙක් ඇවිල්ලා කියනවා දැන් පොල් කඩන්න යන්න එපා. ඔය ගස් බඩ ගන්න යන්නත් එපා. වැටුනොත් බොහෝ කරදර වෙන්නත් පුළුවන්. මම කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. ඊට පස්සේ එතන ඇවිල්ලා වැඩ කරන්න. මෙයා තීරණය කරනවා හොඳයි. මාත් පොල් කඩන්නේ නැහැ. හෙට ඉඳලා කර්මාන්ත ශාලාවේ වැඩට යනවා. දැන් එයා කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් ඉන්නවා. නමුත් එයාට පොල් කඩන්න හදිස්සියේ අවශ්‍යතාවයක් වුණොත් එයාට පොල් කඩන්න බැරිද? අවශ්‍යතාවයක් වුණොත් එයාට පොල් කඩන්න පුළුවන්. මොකද එයාගේ පෙර පුරුද්ද තියෙනවා. මෙහෙම කර්මාන්ත ශාලාවේ වැඩ කර ඉන්නකොට අපි කියමු හදිසියෙම මෙයාගේ කකුල් දෙක යන්ත්‍රයකට අහු වෙලා කැපුණා. එහෙම වෙලාවකත් අර මිත්‍රයෝ ඇවිල්ලා කියනවා පොල් ටිකක් කඩලා දෙන්න කියලා. හැබැයි දැන් මිත්‍රයෝ ඇවිල්ලා පොල් කඩලා දෙන්න කියලා කීවට එයාට දැන් පොල් කඩන්න බෑ. කකුල් දෙක කැපිලා නිසා. එහෙනම් මේ කෙලෙස් අනුසය වශයෙන් පවතිනවා කියලා කියන්නේ අපි ගාව තාමත් පව් කිරීමේ හැකියාව තියෙනවා. පව් කරන්නේ නැහැ. නමුත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට කකුල් දෙක කැපිලා ගියා හා සමානයි සෝවාන් මාර්ගසිත. සෝවාන් මාර්ගසිතට එළඹුණාට පස්සේ කවදාවත් මේ නිරේගාමී අකුසලයක්
කෙරෙන්නෙම නැහැ. එහෙනම් සෝවාන් මාර්ගසිත පහළ වුණාට පස්සේ තමයි මේ කෙලෙස් සම්පූර්ණයෙන් අයින් වෙලා යන්නේ. එතෙක් අනුශය වශයෙන් මේ කෙලෙස් අපි ගාව තියෙනවා, අවශ්‍ය වුණොත් පව් කෙරෙනවා බොහෝ වෙලාවට. සෝවාන් වහන්සේ ගාවත් සම්පූර්ණ කෙලෙස් ප්‍රහීණය වෙලා නැහැ. තරහ වෙනවා, තව කෙනෙකුට බනිනවා, ඒ වගේ සිත් පහළ වෙනවා, ඊර්ෂ්‍යා සිතක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රබල වූ නිරයගාමී වෙන අකුසල් සිත් උන්වහන්සේ අතින් ඒ අකුසල් කෙරෙන්නේ නැහැ. එමනම් සෝවාන් මාර්ගසිත ලැබුවට පස්සේ තමයි මේ අනුශය කියන தત્ත්වය නැති වෙලා යන්නේ. එතෙක් අපි සියලු දෙනා ගාවම මේ අනුශය කියන தત્ත්වය තියෙනවා. ඒ කියන්නේ සතෙක් මැරීමේ හැකියාව නැත්තටම නැති කරලා නැහැ. හැබැයි සෝවාන් වහන්සේට කිසිසේත් සතෙක් මැරීමේ හැකියාවක් නැහැ. ඒක නැත්තටම නැති කරලා තියෙනවා. අපි සිල් සමාදන් වෙලා දිවි හිමියෙන් කියලා පොරොන්දු වෙලා හිටියට නමුත් ඕනනම් සත්තු මරන්න, හොරකම් කරන්න, වැරදි කරන්න, බොරු කියන්න පුළුවන්. නමුත් අනුශය වශයෙන් ඒක යටපත් කරලා තියෙන අනුශය කියලා කියන්නේ එහෙම කරුණක්. ඒ නිසා අපි මේ කාරණාව මේ උදාහරණයෙන් බොහෝම කෙටියෙන් තමයි විස්තර කරන්නේ යෙදුනේ. පැහැදිලි ඇති කියලා හිතනවා. ඒ නිසා එවනම් අපි අද දේශනාව ආරම්භ කරමු මෙතන ඉඳලා. අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුණා. මේ බුදුරජාණන් වහන්සේ අපේ නිවන උදෙසා දේශනා කළ යුතු සියලුම දේවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලයි තියෙන්නේ. මහරහතන් වහන්සේලා ඒ සඳහා අවශ්‍ය සියලුම ධර්ම කාරණා අපි වෙනුවෙන් ආරක්ෂා කරගෙන අරගෙන ඇවිල්ලයි තියෙන්නේ. එහෙනම් අපිට තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව දියුණු කරගෙන ඒ ධර්ම කාරණා තුල හැසිරෙමින් අපේ සංසාර විමුක්තිය උදෙසා කටයුතු කරන්නයි කියන කාරණාවෙන් අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුණා. අපි අද එතන ඉඳලා ධර්ම දේශනාව පටන් ගමු. වෙනතුනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ අපි සාකච්ඡා කරමින් හිටියේ මේ හිතට නිග්‍රහ කළ යුතු තැන්වල නිග්‍රහ කරන්න ඕනේ, උනන්දු කළ යුතු තැන්වල උනන්දු කරන්න ඕනේ කියන කාරණාව ඔස්සේ තමයි මේ සාකච්ඡාව කළේ. එවනම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සමහර කෙනෙකුගේ උනන්දුව වැඩි නිසා එයාට හිතෙන්න පුළුවන් මට දැන් සමාධිය පහළ වෙලයි තියෙන්නේ. මේ යෝගාවචරයේ ගැන කියන්නේ උනන්දුව වැඩි. ඒ නිසා හිතෙනවා මට සමාධිය පහළ වුණා කියලා. ඒ නිසා කල්පනා කරනවා මට දැන් භාවනාව දියුණු වුණා කියලා. එහෙම කල්පනා කරමින් එක එක සිතුවිලි ඔස්සේ ගමන් කරනවා. සමාධියක් ගැන හිතනවා, භාවනාව දියුණු වුණා කියලා හිතනවා. එහෙම කල්පනා කිරීම තුලම ඔහු දන්නේම නැතුව හිත විසිරීලායි තියෙන්නේ. මොකද මම දැන් මේ භාවනාවට වාඩි වෙලා ඉන්නේ, ආස්වාස ප්‍රාස්වාස කරන ගමන් ඉන්නේ. ඒ ඉන්න ගමන් තමයි මෙයාට හිතෙන්නේ මට සමාධිය පහළ වුණා කියලා. ඊට වඩා අද හොඳයි කියලා හිතෙන්නේ මේ භාවනා ආසනය තුලමයි ඉන්නේ. එහෙම හිතෙන්න ගත්තොත් ආස්වාස ප්‍රාස්වාස නිමිත්තේ නෙමෙයි ඉන්නේ. වෙනත් සිතවිල්ලක් ඔස්සේ ඉන්නේ. ඒ කියන්නේ හිත විසිරීලා කියන කාරණාවයි එතන සඳහන් කරන්නේ. ඒ නිසා මේ කාරණාව සඳහන් කරනවා නිමිත්ත පහළ වුණා, එහෙම නැත්නම් පටන් ගත්තට වඩා බොහොම ඉහළ තැනක මම ඉන්නවා. දැන් දියුණුයි ඊට වඩා අද හොඳයි. එහෙම කල්පනා කරන්න එපා. තමන්ගේ නිමිත්තේ විතරයි ඉන්නේ කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා එහෙම හිත හිතා යන්න ගියොත් මේ නිර්වාණය කියන උතුම් తত্ত্বය කවදාවත් සිතවිලි මාත්‍රයකින් ලබන්න බැරි බව. ඒක මේ දේශනා මාලාව පුරාම අපි කතා කළා. නිවන කවදාවත් සිතවිල්ලෙන් ලබන්න බෑ. සිතවිල්ලක් වුණොත් චින්තාමය ඥානයක්. නමුත් නිවන ලබන්න පුළුවන් භාවනාමය ඥානයකින් විතරමයි. ඒ නිසා හැම වෙලාවෙම භාවනාව කියන කාරණේ අරමුණටම තමන්ගේ හිත යොමු වෙන්න ඕනේ. කවදාවත් මේ කරුණු ගැන කල්පනා කරලා එතෙන්ට යන්න බැරි නිසා. අන්න ඒ කාරණාව නිසා මෙතන සඳහන් කරනවා කෙනෙක් හිතනවා මට දැන් නාම පේනවා, රූප පේනවා. නාම රූප වෙන් වශයෙන් වෙන් වෙලා
වෙන් වෙලා මට පේනවා කියලා හිතන්නත් පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත මට දැන් පේනවා වෙන් කරන්න පුළුවන්. දැන් මෙයා මේ භාවනාවෙන්ම කල්පනා කරන දේවල්. ඒ පුජ්‍යලයට එහෙම හිතෙන්නත් පුළුවන්. නමුත් සඳහන් කරනවා ඒ පඨවි කොහොමද තියෙන්නේ? ආස්වාසේ පඨවි තියෙනවද? ප්‍රාස්වාසේ පඨවි තියෙනවද? මේ පඨවි පේනවා කියලා කිව්වට නාම රූප පේනවා කියලා කිව්වට මට දැන් සමාධිය තියෙනවා වගේ කියලා හිතුණට එයා කොහොමද දන්නේ මේ නාම රූප මට පේනවද මට සමාධිය තියෙනවද කියලා? දැන් මේ භාවනාව වඩන්නේ කලින් සමාධිය ලබාපු කෙනෙක්ද? නෑනේ, මේ යන්නේ සමාධිය හොයාගෙනනේ. සමාධිය හොයාගෙන නම් මේ යන්නේ. සමාධිය කියන එක කවදාවත් දන්නේත් නැත්නම් ලබලත් නැත්නම් දැකලත් නැත්නම් මට දැන් සමාධියක් තියෙනවා කියලා කියන්නේ මොන වාගේ අවබෝධයක් ඇතුවද? එහෙනම් සමාධිය නොතිබ්බ කිසිම කෙනෙකුට සමාධිය ගැන මුකුත් කියන්න බෑ. මොකද සමාධිය අපි දැකලම නෑ. අපි කවදාවත් ගියපු නැති තැනක් ගැන අපිට අමුතුවෙන් විස්තර කරන්න බෑ. විස්තර කරන්න නම් එතෙන්ට ගිහිල්ලා බලලා එතන පිළිබඳව අවබෝධය ඇති කරලා තියෙන කෙනෙකුට විතරයි එතන විස්තර කරන්න පුළුවන්. එහෙනම් මට දැන් සමාධියක් තියෙනවා වගේ කියලා කියන්න පුළුවන් කමක් කොහොමවත් නැහැ. ඊළඟට සඳහන් කරනවා මේ භාවනාව කර කර ඉන්නකොට මම පොතකින් කියවලා තියෙන කාරණාවක් මතක් වෙනවා. මට දැනෙන යම් අරමුණක් එක මගේ මතකයේ එකපාරම යනවා අහවල් පොතෙත් මේක තිබ්බා කියලා. එහෙම නැත්නම් අහවල් ධර්මදේශනාවෙත් මම මේක ඇහුවා කියලා. වෙනතුනි බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරලා නැහැ. දීගං වා අස්ස සන්තු දීගං අස්ස සාමීති පජානාති. රස්සං වා අස්ස සන්තු රස්සං අස්ස සාමීති පජානාති. මේ දීර්ඝව ආස්වාස කරන වෙලාවෙත් දීර්ඝව ප්‍රාස්වාස කරන වෙලාවෙත් මේ අහවල් පොතේ අහවල් සූත්‍රයේ අහවල් තැන දීර්ඝව ආස්වාස කරන්න කියලා සඳහන් කරලා තිබුණා. දීර්ඝව ප්‍රාස්වාස කරන්න කියලා සඳහන් කරලා තිබුණා. ඒ නිසා මම දීර්ඝ ආස්වාසයක් කරන්න ඕනේ, දීර්ඝ ප්‍රාස්වාසයක් කරන්න ඕනේ කියලා කල්පනා කරන්න කියලා කොතනවත් දේශනා කරලා නැහැ. දීගං වාස්ස සන්තෝ කියලා පැහැදිලි කරලා තියෙනවා. මේ සඳහන් කරන්නේ භාවනා කරන කෙනාටනේ. ඒ නිසා දැන් භාවනාවට වාඩි වෙලා ඉන්න කෙනා තමන්ගේ පියවි ආස්වාසය ඒක දීර්ඝ වෙන්නත් පුළුවන් කෙටි වෙන්නත් පුළුවන්. ඒක පොතේ තිබ්බද නැද්ද කියන එක මට වැඩක් නැහැ. මට දැනෙන ස්වභාවය මම අරමුණු කරන එක විතරයි කරන්නේ. අහවල් පොතේ මෙහෙම තිබ්බා අහවල් පොතේ මෙහෙම තිබ්බා කියලා හිතනොත් හිත ගිහිල්ලා පොත දිහාට. හිත විසිරිලා දැන් නිමිත්තේ හිත නැහැ. එහෙනම් එහෙම සිහිපත් කරන්න කියලා කොතනවත් දේශනා කරලා නැහැ. මගේ ආස්වාසේ දීර්ඝ වෙනව නම් දීර්ඝ වෙච්චාවේ. ඒක කෙටි වෙනව නම් රස්ව වෙනව නම් රස්ව වුණාවේ. ඒ දීර්ඝ හෝ රස්ව හෝ ආස්වාසේ තියෙන නිමිත්ත විතරයි මම දකින්නේ. පොතේ බලන්න ගියොත් ආපහු විසිරෙන්න පටන් ගන්නවා කියලා දේශනා කරනවා. ඒ නිසා සඳහන් කරනවා යම් කෙනෙක් යම් තැනකට ඇවිල්ලා ඒ පිළිබඳව කළ යුතු ප්‍රතිවේක්ෂාව ඒ කියන්නේ මේ භාවනාවෙන් පැමිණිය යුතු යම් තැනකට ඇවිල්ලා ඒ කියන්නේ භාවනාව මදක් දියුණු වෙලා ඒ ඔස්සේ කරන්න ඕන ප්‍රතිවේක්ෂාව භාවනාවේ දියුණුවක් නොලබා කරන්න ගියොත් ඉදිරියේදී බලන්න තියෙන දෙයක් එතෙන්ට එන්නේ නැතුව බලන්න ගියොත් අපි මේ කලින් උඩින් පැනලා යන්න හැදුවා වගේ. මොකද ඉදිරියේ කරන්න තියෙන දෙයක් දැම්ම කරන්න හදනවා. එහෙම කරන්න ගියොත් කවදාවත් මේක දියුණු වෙන්නේ කවදාවත් මේක දියුණු කරන්න බැරි බව දේශනා කරනවා. ඒ නිසා සඳහන් කරනවා යෝගාවචර තෙමේ එහෙම වුණොත් භාවනා කරන කෙනෙක් නෙමෙයි නැත්නම් යෝගාවචරයෙක් නෙමෙයි දැන් කවුරු වෙලාද මෙයා? දැන් මෙයා භාවනා කරන එක පැත්තක තියලා පරීක්ෂා කරන එක පටන් අරගෙනයි තියෙන්නේ. මගේ හිත දැන් දියුණුද? දැන් මං ඉන්නේ සමාධියේද? එතකොට යෝගාවචරයෙක් නෙමෙයි පරීක්ෂකවරයෙක්. ඒකෙන් අරමුණ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසාම සඳහන් කරනවා මේ අපේ හිත මේ විවිධ අවස්ථාවල් වල අපි දන්නේම නැතුව මේ විදිහට විසිරි යනවා.
ඒක අපිටම තේරෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විසිරෙන හිත විසිරෙනවා කියන කාරණාව හොඳටම අවබෝධ කරලා අරමුණේම පවත්වන්න හැම වෙලාවෙම වෑයම් දරනවා මිසක් එයින් එහාටවත් ඉස්සරහටවත් ආපස්සටවත් තියෙන දේවල් එකක්වත් මෙනෙහි කරන්නේ නැහැ. එහෙම වුණොත් එක්ක අතීතය අල්ලා ගන්නවා නැත්නම් අනාගතය අල්ලා ගන්නවා. අතීතය අල්ලා ගැනීම තුලවත් අනාගතය අල්ලා ගැනීම තුලවත් භාවනාව නැහැ. හැමතැනම තියෙන්නේ සිතුවිල්ල නැත්නම් චින්තාමය මට්ටම විතරයි කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා ආශ්වාසයේ දිහා බලාගෙන භාවනා කළ යුතුයි. හැම වෙලාවෙම තමන්ගේ ආශ්වාසය හෝ ප්‍රාශ්වාසයේ දිහා බලාගෙන භාවනාව වැඩි යුතුයි. ආශ්වාසයේ දිහා බැලුවා එහෙම නැත්නම් මේ වෙන තැන් වලට හිත ගියා. එහෙම වුණොත් ආශ්වාසයේ දිහත් බැලුවා. ප්‍රාශ්වාස කරන්න කලින් හිත තව තැන් වලට ගියා. එහෙම වුණොත් සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති වෙන්නේ නැහැ. මේ සියලු කය පවතින තන්හි බැලුවා කියන කාරණාව වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් වෙලාවක භාවනාව පටන් ගත්තා නම් ආස්වාස ප්‍රාස්වාස දිහා හැම මොහොතකම සිහියෙන් ප්‍රඥාවෙන් බලාගෙන ඉඳලා ඒක අවබෝධ කරගන්න. ආස්වාස ප්‍රාස්වාස දිහා විතරක් සිහියෙන් ප්‍රඥාවෙන් බලාගෙන ඉඳලා අවබෝධ කරගන්න කියලා තමයි දේශනා කළේ. ඒ මොකක් නිසාද? විදර්ශනා සිහියකින් මම මේක දැක්ක කියන එක මගේ හැරෙනවා. එහෙම සිහියෙන් බැලුවේ නැත්තම් විදර්ශනා සිහියකින් මම මේක දැක්ක කියන එක මගේ හැරෙනවා. මගේ හැරිලා ආපහු දන්නේම නැතුව විසිරීලා චින්තාමය මට්ටමකට ගිහිල්ලා ආයෙත් අර හෙවීම පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කළා වෙන දිහාවල් වල අතරින් පතර ගිහිල්ලා එනවා අපි දන්නේම නැහැ කියලා. මේ භාවනා කරන අතරේ හොරෙන්ම පැනලා යනවා. හැබැයි මට තේරෙන්නේ මම දිගටම භාවනාවේ යෙදিলা හිටියයි කියලා. අන්න ඒ තරම්ම සියුම්. මෙන්න මේ සියුම් తত্ত্বය මනාව අවබෝධ කරගන්න යෝගාවචරයා දක්ෂ විය යුතුයි. එහෙම නැති වුණොත් අපි දන්නේම නැතුව කලක් තිස්සේම කරගෙන යනවා. නමුත් ප්‍රතිඵල නැහැ. මට තේරෙන්නේ නැහැ මෙයා කොහොම රිංගලා කොහොම විසිරලා ගියාද කියලා. එහෙනම් නිමිත්ත වඩන ගමන් අපි ඊටාම දක්ෂ වෙන්න ඕනේ මේ මගෙන් ඊටාම සියුම් විදිහට රිංගලා බේරිලා යන්නේ කොහොමද? ඒ කාරණාව හොඳටම අවබෝධ කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ කොහේ ගියත් මේ හිත ආයේ එනවා. නැවත එනවා. ආයෙත් යනවා. ආයෙත් එනවා. මෙන්න මේ යෑමයි ඒමයි නිසා මම හොඳටම මුලාවටපත් වෙනවා. හේතුව යන බව දන්නේ නැති නිසා මම හිතාගෙන ඉන්නේ අරමුණේම හිටියා කියලා. ඉතින් මම භාවනාවෙන් නැගිටලා හරි සතුටටපත් වෙනවා. මම අද මෙච්චර කාලයක් මෙච්චර වෙලාවක් භාවනාව වැඩුවා. එහෙම හිතුවට මම දක්ෂ වෙලා නැහැ තාම මෙයා පිට යන එක තේරුම් ගන්න. අන්න ඒ කාරණාව පිළිබඳව අපි විශේෂඥ දැනුමක් ලබන්න ඕනේ මේ සිහිය පිළිබඳව. මනා අවබෝධයක් ඇති කරගන්න කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා සිහිය. මේ සිහිය කොච්චර වටිනවද? ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑනේ සමාධිය වේලාවක අඩු කරන්න කියලා දේශනා කළා. ප්‍රඥාව වේලාවක අඩු කරන්න සමාධිය වැඩි වුණොත් සමාධිය අඩු කරන්න කිව්වා. ප්‍රඥාව වැඩි වුණොත් ප්‍රඥාව අඩු කරන්න කිව්වා. නමුත් කිසිම තැනක දේශනා කළේ නෑ සිහිය අඩු කරන්න කියලා. සිහිය දියුණු වෙන්නමයි ඕනේ. සිහිය වැඩි වෙන්නමයි ඕනේ. අර සියුම්ව යන කෙනා හොයාගන්නම සිහිය දියුණු වෙන්න ඕනේ. වීරියත් සමාධියත් සමකරන්න කියලා දේශනා කළා. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමකරන්න කියලා දේශනා කළා. ඒ සිහිය නමුත් කිසි තැනකට සමකරන්න කියලා දේශනා කළේ නෑ. ඒක ඔහේ වැඩි විචාරය. වැඩි වෙන තරමටම හොඳයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ සති සම්බොජ්ජංගයවත් සති ඉන්ද්‍රියවත් කවදාවත් අඩු කරන්න එපා. සමාධි සම්බොජ්ජංගය, වීරිය සම්බොජ්ජංගය අඩු කරන්න කියලා සඳහන් කළා. සම කරන්න කියලා දේශනා කළා. සති සම්බොජ්ජංගය කවදාවත් සම කරන්නවත් අඩු කරන්නවත් දේශනා කරලා නැහැ. ඒක වැඩෙන්න තරමක් වැඩුණා. අන්න ඒ කාරණාව නිසා මේ ප්‍රායෝගිකව භාවනාව වඩද්දී
Tamanට පුළුවන් හැම වෙලාවකම තමන්ගේ ආචාර්යවරයාට මේ කර්මස්ථානයේදී දැනෙන දේ හංගන්නේ නැතුව ප්‍රකාශ කරන්න කියලා දේශනා කළා. කවදාවත් ආචාර්යවරයාට හංගන්න එපා. ඒ හැංගීම කොහොම දෙයක්ද කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ නිසා හංගන්න එපා. Tamanට දැනෙන්නේ යම් දෙයක්ද එය එසේම ආචාර්යවරයාට ප්‍රකාශ කරන්න. එහෙම ප්‍රකාශ කරනකොට ආචාර්යවරයා මට උත්තරේකුත් දෙනවා. නමුත් ඒ විදිහට මට වැටහුන්නේ නැහැ. ආයෙත් ගිහිල්ලා අහනවා. ආයෙත් උත්තරයක් දෙනවා. මං ආයෙ උත්සාහ කළා මට වැටහුන්නේ නැහැ. දෙපාරක් ඇහුවා තුන් පාරක් ඇහුවා. ආයෙත් නම් ගිහිල්ලා මේ මිනිස් කට්ටිය ඉන්න තැන මේක අහන්න මට බෑ. මෙච්චර කියලාත් මට මේක වැටහුන්නේ නැහැ කියලා කියන්නේ මට ලැජ්ජයි. අනික් අය හිතයි මං අඥානයි කියලා. අනික් අය හිතයි මං භාවනා කරනවා කියලා ඔහේ වාඩි වෙලා ඉන්නවා ඒ නිසා මේවා මට තේරෙන්නේ නැහැ කියලා. එහෙම හිඳලා කවදාවත් හරි මම එහෙම හිතුවොත් වැරදිලා තියෙන්නේ මටමයි. සඳහන් කරනවා එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි 10 පාරක් වුණත් 20 පාරක් වුණත් මේක Tamanට වැටහෙනකම්ම මේක මේ අනුන්ට ඕන එකක් නෙමෙයි Tamanට ඕන නිවනක් නේ හොයන්නේ. ඒ නිසා එක එක්කිනාට අවබෝධ වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා Tamanට වැටහෙනකම්ම ආචාර්යවරයාගෙන් මේක 10 20 පාරක් හරි ගිහිල්ලා අහන්න. හැබැයිම ආචාර්යවරයා කවදාවත් වචනයක්වත් කියලා දොස් කියන්නේ නැහැ. හිත පෑරෙන්න කවදාවත් රළු වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. මෙච්චර ඇහුවා මෙච්චර කිව්වා තවත් මදිද කියලා කිසිම දවසක හැබැයි ආචාර්යවරයා අහන්නෙම නෑ අනුකම්පා සහගතයි. මොකද ආචාර්යවරයා දන්නවා මෙහෙම වෙන්න පුළුවන්. එක පාරින් දෙපාරින් තුන් පාරින් නෙමේ 10 පාරින් 15 පාරින්වත් තේරෙන්නේ නැති වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා තේරෙන තුරුම මොහුට උපදෙස් දිය යුතුයි කියලා සැබෑ ආචාර්යවරයා ඒක හරියටම දන්න නිසා බය නැතුව ගිහිල්ලා අහන්නමයි කියන්නේ. අහලා තමන්ගේ දැනීම සිහිය පවතින ආකාරය හැම වෙලාවෙම විස්තර කරගන්න තේරුම් අරගන්න ඕනේ කියනවා. යම් කෙනෙක් එහෙම කරන්නේ නැත්නම් එහෙම කරන්නේ නැහැ පුජ්‍යලයා. එහෙම කරන්නේ නැති වුණොත් සඳහන් කරනවා මොකද තමන්ට දැනෙන දේ හරියටම ආචාර්යවරයාට කියන්නේ නැහැ. තමන් ගාවත් දැන් මාන්නයක් තියෙනවා මට ටිකක් පුළුවන් කියලා. අන්න ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. පංච ප්‍රධානාංගවල මේ වෙනම අත්‍යවශ්‍ය අංග පංච ප්‍රධානාංග කියලා සඳහන් කරනවා. මේ පංච ප්‍රධානාංගවල අත්‍යවශ්‍ය අංග කවදාවත් ගුරුවරයෙක්ගෙන් හංගන්න හොඳ නෑ. කොහොමද ඒක සඳහන් කරලා තියෙන්නේ? අසටෝ හෝති කපටි වෙන්න එපා කියලා සඳහන් කරනවා. අසටෝ හෝති අමායාවී ඍජු ජාතිකෝ කියන මේ ගුණ ඊළඟට සඳහන් කරනවා යතා භූතං අත්තානං ආදිකත්වා සත්තරීවා විඤ්ඤූසුවා සබ්‍රහ්මචාරී කියන මේ ක්‍රම අනුව මේ කාරණා දැනුවත් වෙන්න ඕනේ දැනුවත් කරන්න ඕනේ. එතකොට මොනවද මේ සඳහන් කරපු ක්‍රම? මෙන්න මෙතන පැහැදිලි කරනවා පින්නතුනි මේ විදිහට අසටෝ අමායාවී. මොකද මේ අසටෝ අමායාවී කියලා කියන්නේ තියෙන වැරදි කවදාවත් ගුරුවරයාගෙන් හංගන්නේ නැති ಗುಣ කවදාවත් කියන්නේ නැති තමන්ගේ හිතට එකඟ වෙන හිත සමාධිගත වෙන කියලා කියන தත්ත්වය. මගේ හිත එකඟයි මගේ හිත සමාධිගත වෙනවා කියන කාරණාව කවදාවත් කියන්න යන්නේ නැහැ ගුරුවරයාට. දැන් මගේ හිත හොඳට එකඟ වෙනවා කියලා කියන්නේ නැහැ. දැන් නම් මගේ හිත ටික සමාධිගත වෙනවා වාගේ කියලා කවදාවත් ගුරුවරයාට කියන්නේ නැහැ. නමුත් පවතින తত্ত্বය කියනවා. මේ එකඟ වෙනවා සමාධිගත වෙනවා කියන කාරණාව කියන්නේ නැහැ. හේතුව අපි මුලින් සඳහන් කළා වගේ හිතේ එකඟ බව කියන එක මම දන්නෙත් නැහැ. හිතේ සමාධිය කියන එක මම දන්නෙත් නැහැ. මේ සමාධිගත වෙනවා කියලා මම කියනකොට ගුරුවරයා මගෙන් අහුවොත් සමාධිය කොහොමද කියලා මට ඒක විස්තර කරන්න බැරුව යනවා. ඒ නිසා මම දන්නේ නැහැ මේ ඇවිල්ලා තියෙන తত্ত্বය සමාධියද කියලා. ඒ හින්දා මට ඒ වෙලාවට දැනෙන දේ විතරයි ගුරුවරයාට කියන්නේ. අන්න ඒ නිසා සඳහන් කරනවා ආචාර්යවරයා ළඟට ගිහිල්ලා සඳහන් කරන්න ඕනේ
Tamanට දැනෙන අරමුණ විතරයි. ඒකට සමාධිය කියලා නම් කරන්න තමන් පටන් ගන්න හොඳ නැහැ. ආචාර්යවරයා දැනගන්නවා මෙයාට දැන් සමාධිය ටික ටික පිහිටන්න ඇවිල්ලා තියෙන වද කියලා දන්නේ ආචාර්යවරයා විතරයි. ඒ නිසා සඳහන් කරනවා තමන්ගේ හිතේ හරියටම තමන් කමටහන දන්නවනම් කමටහන පිහිටියා නම් ආචාර්යවරයාත් හරියටම මේ කමටහන පිළිබඳව අවබෝධ කරලා ඉන්න කෙනෙක් නම් ආචාර්යවරයා හරියටම සඳහන් කරනවා ඔබට පවතින්නේ මෙවන් තත්ත්වයක්. හැබැයි එහෙම සඳහන් කරන්න ආචාර්යවරයාත් කමටහන හොඳට දැනගෙන ඉන්න ඕනේ. මොකද ශිෂ්‍යයා ඇවිල්ලා කියනකොට මෙයාට පහළ වෙලා තියෙන මොන මට්ටමද කියන එක හොඳට ආචාර්යවරයා දැනගෙන ඉන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පූර්ව නිගමන වලට එළඹිලා කවදාවත් විස්තර කරන්න සූදානම් වෙන්න එපා කියලා. මොකද මේ පූර්ව නිගමන වලට එළඹෙනවා කියලා කියන්නේ. ඒත් අපි කියාපු කාරණාවමයි මමම තීරණය කරනවා මම සමාධියට ඇවිල්ලා කියලා. පූර්ව නිගමනය. මමයි තීරණය කළේ. ඉතින් මුලින් සඳහන් කරපු විදිහට මට එහෙම තීරණය කරන්න පුළුවන්කම නැහැ. මොකද මම කවදාවත් සමාධියක් ලබලා නැති කෙනෙක් නිසා. අන්න ඒ කාරණාවට තමයි මේ සට බව මායා බව කියලා කියන්නේ. අසටු මායාවී කියලා සඳහන් කළේ ඒකටයි සට බව. මායාකාරී ස්වභාවය කියලා මෙන්න මේකට කියනවා. තමන් රවට්ට ගන්න හැම වෙලාවෙම තමන්ම උත්සාහ කරනවා. වෙන කවුරුවත් නෙමෙයි මම රවට්ටන්න උත්සාහ කරන්නේ මමමයි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අපි ගාව කෙලස් තියෙන හින්දා. තමන් රවට්ට ගන්න උත්සාහ කරන්නේ අපි ගාව කෙලස් තියෙන නිසා. මේ භාවනාව අපි පටන් ගත්තේ කෙලස් නැති කරලා නෙමෙයිනේ. කෙලස් තියෙන හින්දා. කෙලස් තියෙන හින්දා කෙලස් නැති කරන්නයි භාවනාව පටන් ගත්තේ. ඒ කෙලස් නැති කරන්න උත්සාහ කරන අතරත් සියුම් කෙලස් ඇවිල්ලා මගේ හිතේ උද්දච්චය ඇති කරනවා. දැන් ඔබ මෙහෙමයි. දැන් ඔබට මෙහෙම දියුණු වෙලා තියෙන්නේ කියලා මේ කෙලස් වලින්මයි මේ උද්දච්චය ඇති කරන්නේ. ඒ නිසා අපිට හිතෙන්න පුළුවන් මං අනික් අයට වඩා සිල්වත්, මං අනික් අයට වඩා ගුණවත්, මං අනික් අයට වඩා භාවනා කරනවා, අන් අයට වඩා මට භාවනාව දියුණුයි. අපිත් එක්ක භාවනා කරන්න ගිහපු අයගෙන් මං තමයි හොඳටම මේක ප්‍රගුණ කරගත්ත කෙනා. මේ මා විසින්මයි මට කියාගන්නේ. ඒ කියන්නේ අනික් අයට වඩා මා තුළ කෙලෙස් බොහෝම බහුලයි. ඒ නිසා මම එහෙම හිතනවා. ආන් ඒකට කියනවා මේ සට බව, මායා බව කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මගේ සිතේ සමාධිය ප්‍රඥාව අඩුයි කියලා හැම වෙලාවෙම මේක පිළිගන්න කියලා. මම තව සමාධියට ඇවිල්ලා නැහැ. මම තව ප්‍රඥාවට ඇවිල්ලා නැහැ. බොහෝම නිහතමානීව ඒ කාරණාව හැම වෙලාවෙම යෝගාවචරයා දරන්න ඕනේ. මම ඉහළ මට්ටමක ඉන්නවා කියලා හිතනවට වඩා මම තාම පහළ මට්ටමේම කියන එක හැඟෙන්න ඕනේ. තමන් ඉහළයි කියලා කවදාවත් තමන් තීරණය කරන්නේ නැහැ. අර ධම්මපද ගාථාවක සඳහන් කරනවා යම් කෙනෙක් කියා ගන්නවා නම් මම ඥානවන්තයි කියලා. යම් කෙනෙක් කියා ගන්නවා නම් මම බුද්ධිමත් කියලා. ඔහු තරම් අඥාන පුද්ගලයෙක්, ඔහු තරම් බුද්ධිය හීන පුද්ගලයෙක් තවත් නැහැ කියලා සඳහන් කරනවා. ආත්ම වර්ණාවක් කරගන්නවා. අන්න ඒ නිසා මෙතනත් හිතන්න ඕනේ මට තාම බොහෝ දුර යන්න තියෙනවා කියන නිහතමානී හැඟීමම එන්න ඕනේ. එහෙම පිළි අරගෙන මේ සසරින් මිදෙන්න යම් කෙනෙක් අවංකවම උත්සාහ දරනවා නම් ආන් ඒ පුද්ගලයාට මේ ප්‍රතිපදාව ඊටාම ලේසියි. මට තව බොහෝ දුර යන්න තියෙනවා කියලා හිතනවා නම් එයාට ප්‍රතිපදාව හරි ලේසියි. ඒ නිසා තම කමටහන් හරියටම හංගන්නේ නැතුව ආචාර්යවරයාට නිරන්තරයෙන් ප්‍රකාශ කර ගුරු උපදේශ ඇතිවම ඉදිරියට යන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි වීරිය වැඩිද සමාධිය වැඩිද කියන කාරණාවත් හොයන්න ඕනේ. මට වීරිය වැඩිද මට සමාධිය වැඩිද කියන කාරණාවත් හැම වෙලාවෙම හොයලා ධම්මවිචේ වැඩිද එහෙම නැත්නම් මේවා අඩුද කියන කාරණාව ඒ පුජලයට වැටහෙන්න පටන් ගන්නවා. මෙහෙම ක්‍රමානුකූලව වඩ아가න යනකොට වීරිය වැඩිද සමාධිය වැඩිද ධම්මවිචේ වැඩිද කියන කාරණාවල් මනාව වැටහෙන්න පටන් ගන්නවා. අපි මේ වීරිය සමාධිය ධම්මවිචේ කියන කරුණු සාකච්ඡා කරන්නේ නැත්තේ ආහාර සූත්‍රයෙන් අපි ඒක සාකච්ඡා කරගන්න ශ්‍රවණය කරගන්න සඳහන් කරපු නිසා. අන්න ඒ නිසා
සඳහන් කරනවා තමන් මේ තම කමටහන දැනගෙන තමන්ට දැනෙන විදිහටම විස්තර කරනවා නම් ඒ අතර ඇතිවෙන සිතුවිලි නොසංගවා විස්තර කරනවා නම් ඔහුගේ කමඨාන ඊටාම පහසුවෙන් පිරිසිදු කරන්න ආචාර්යවරයාට පුළුවන්කම ලැබෙනවා. මොකද පුද්ගලයාගේ හිතේ තියෙන දේ හරියටම කියන නිසා කමඨාන පිරිසිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආචාර්යවරයාට ටිකක් හංග කියන්න ගියොත් ආචාර්යවරයාට කමඨාවත් මෙයාගේ කමඨාන පිරිසිදු කරලා දෙන්න බැරුව යනවා. අන්න ඒ නිසා සඳහන් කරනවා එහෙම නැතුව Tamanට ඇතිවෙන ක්ලේශය හැම වෙලාවෙම කියා සිටියොත් ඒ කෙලෙස් නැති වෙන ධර්ම කාරණාවක් ආචාර්යවරයා කියලා දෙනවා. කෙලෙස් ගැන කියහම කෙලෙස් නැති වෙන ධර්ම කාරණා කියලා දෙනවා. Taman ක්ලේශයන්ගෙන් මිදුනේ නැතුව දැන් මම හරි කියලා කල්පනා කළොත් මම දැන් ක්ලේශයන්ගෙන් මිදුණා කියලා කල්පනා කළොත් ඒ පුද්ගලයාගේ කමටහන වැඩෙන්නෙම නෑ දියුණු වෙන්නෙම නෑ. අන්න ඒ නිසායි සඳහන් කළේ 10 පාරක් 20 පාරක් හරි ගිහිල්ලා අහන්න. අහලා නිවැරදි කරගන්න කියලා. ඊළඟට සඳහන් කරනවා සට නොවි මායා නොවි තමන්ගේ තියෙන ලාභය අත්තානං ආධිකත්වා තම ආත්මය හෙලිදරව් කරන්න ඕන. අත්තානං ආධිකත්වා තමන්ගේ ආත්මය හරියටම හෙලිදරව් කරන්න කියලා දේශනා කළා. සත්තරීවා විඤ්ඤූසුවා සබ්‍රහ්මචාරී සත්තරීවා විඤ්ඤූසුවා සබ්‍රහ්මචාරී ශාස්ත්‍රූන් වහන්සේට හෝ නුවණැත්තා වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට තමන් අවංකවම ඇති හැටියටම හෙලි කරනවා මේ ධර්මයේ අනුව කුමක් කරන්නද කියන එක හෙලි කරන්න පුළුවන් වෙනවා. තමන් හරියටම කාරණාව සඳහන් කරන නිසා මේ ධර්මයට අනුව මොකද්ද කරන්න පුළුවන් කියන කාරණාව හෙලි කරලා දෙන්න පුළුවන්කම ඇති වෙනවා ඊට පස්සේ. පිනදින මේ බොහෝ සූත්‍රවල විශේෂයෙන් බොහොම සූත්‍රවල අපි මේ සාකච්ඡා කරන කර්මස්ථාන තියෙනවා. සාමාන්‍යයෙන් ධර්මදේශනාවක් අහනකොට යම් සූත්‍රයකින් බොහෝ සූත්‍රවල මෙන්න මේ කතා කරන කර්මස්ථාන තියෙනවා. අපිට මේ කර්මස්ථාන තියෙනවා කියලා වැටහෙන්නේ නැත්තේ ඒ සූත්‍රවල ඒ කර්මස්ථාන පැහැදිලි කරලා තියෙන හරි සියුම් විදිහට. අපි කලින් දේශනාවක මේ කරුණ සඳහන් කළා ඒ සූත්‍රවල මේ කර්මස්ථානේ නැත්තම් කොහොමද ඒක ධර්ම දේශනාවක් අහනකොට ලක්ෂ ගණන් එදා රහත් උනේ? කර්මස්ථානේ තියෙන නිසාමයි. මේ කතා කරන කර්මස්ථානයේ සම්බන්ධ තොරතුරු මේ ත්‍රිපිටකයේ තියෙනවා බද්දේකරත සූත්‍ර කීපයක්. අන්නේ බද්දේකරත සූත්‍රවල හැම එකකම වගේ මේ කතා කරන කර්මස්ථානයේ පැහැදිලි කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. නමුත් සූත්‍රයේ කියවගෙන යනකොට බැලුවටම කර්මස්ථානය පැහැදිලි කරන බව පේන්නේ නැහැ. නමුත් අට කතාවත් එක්ක අරගෙන බලහම අපිට අපූර්වවට පැහැදෙනවා මේ අහවල් කර්මස්ථානයේ නේද මේ විස්තර කෙරෙන්නේ කියලා. එහෙනම් විශේෂයෙන් බද්දේකරත සූත්‍රවල මේ කර්මස්ථානයේ තියෙන බව සඳහන් කරනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා අතීතං නාන්වා ගතෙය්‍ය නප්පටික්කන්තෝ අනාගතං නප්පටික්කන්තේ අනාගතං අතීතයට තෘෂ්ණා වශයෙන් යන්නෙත් නැහැ. මොකද මේ අතීතයට තෘෂ්ණා වශයෙන් යන්නේ නැහැ කියලා සඳහන් කළේ. සඳහන් කරනවා තම ආස්වාසයේ බලලා ආස්වාසයේ මම දැනගත්තා නේද කියලා සතුටු වුණොත් ආස්වාස කරනවා. ආස්වාස කරනකොට දැනෙනවා. නිමිත්තක් දැනෙනවා. දැන් හොඳටම නිමිත්ත හොයාගෙන තියෙන නිසා ආස්වාස කරනකොටම තමන්ගේ නිමිත්ත හොඳට අරමුණු වෙනවා. දැන් තවම ප්‍රාස්වාස කළේ නැහැ. ආස්වාස කරලා විතරයි තියෙන්නේ. සිත වේගවත්නේ. දැන් ඒ සිතට වැටහෙනවා එහෙනම් ආස්වාසය මට හොඳට උනා නේද? නිමිත්තේ ගැටුණා හොඳට දැනුණා නේද කියලා දැන් හිතෙනවා. ආස්වාසය හරියටම කෙරුණා. මෙතන සඳහන් කරනවා අන්න එහෙම කෙනෙක් ආස්වාසය දැනගත්තා නේද කියලා සතුටක් ඇති කරගත්තොත් සඳහන් කරනවා තෘෂ්ණා වශයෙන් Taman මේ තප්පර ගණනකට කලින් බලපු ආස්වාසය ගැන සතුටු වුණොත් ආන් එහෙම සතුටු වීමක් ඇති කරගන්න එපා කියලා. තප්පර ගණනයි මෙතන තියෙන්නේ. නමුත් තෘෂ්ණාවෙන් බැඳුනා ආස්වාසය හරියටම කෙරුණා කියලා. එහෙම වෙන්න එපා.
ප්‍රාශ්වාස කරනකොට ප්‍රාශ්වාසයත් හරියට කෙරුණා නේද කියලා බැඳෙන්න එපා. එහෙම නැත්නම් ප්‍රාශ්වාසයත් මම හරියට කරනවා කියලා කවදාවත් හිතන්න එපා කියලා සඳහන් කරනවා. එහෙම වුණොත් මට කවදාවත් දියුණුවකට යන්න බැරුව යන මේ තියෙන විසිරීමක්. ආශ්වාසය හොඳට කළා. දැන් නිමිත්තෙන් එළියටත් ගියා. ඒකනේ එහෙම හිතුනේ. ප්‍රාශ්වාසයත් හොඳට කරනවා. දැන් ආයෙත් නිමිත්තෙන් එළියේ ඉන්නේ. දැන් වෙන කාරණාවක් මේ හිතන්නේ. එතකොට විසිරීලා. ඒ තරම්ම මේ විසිරෙනවා කියන එක සියුම්. හරි අපහසුයෙන් මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න අවශ්‍යයි. අතීතයට බැඳෙන්නත් එපා, අනාගතය අල්ලගන්නත් එපා. ඒ නිසා සඳහන් කරනවා මේ විදිහට මෙනෙහි වුණා, මේ විදිහට කල්පනා වුණා, මේ විදිහට දැනුණා, එහෙම හිතෙන්න පටන් ගත්තොත් මොකක්ද සිදු වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරනවා. ඉන්නේ භාවනාමය අරමුණේ නෙමේ, අතීතයට තණ්හාවෙන් බැඳිලා. හොඳට ආස්වාස වුණා කියලා හිතාම අතීතයට තණ්හාවෙන් බැඳිලා. ඊළඟට හොඳට ප්‍රාශ්වාස කරනවා කියලා හිතුනහම අනාගතයට තණ්හාවෙන් බැඳිලා. අරමුණේ නෙමේ ඉන්නේ. තණ්හාව නැති කරන්න වාඩි වෙලා තණ්හාව එක්ක ඉස්සරහට යන්න හදනවා. කවදාවත් අරමුණ මුදුන්පත් වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා ආස්වාසයේ මෙනෙහි කරන විටත් ප්‍රාශ්වාසයට කලින් දැන් ආස්වාසය නම් හොඳයි කියලා වැටහිලා ප්‍රාශ්වාසයත් ඒ විදිහටම හොඳට කරනවා කියලා කවදාවත් හිතන්න එපා කියලා. ආස්වාසය හොඳට වුණා, ප්‍රාශ්වාසයත් එහෙම කරන්නම් කියලා හිතුනොත් අනාගතය අල්ලගත්ත වෙනවා. එතකොට අපි අතීතයයි අනාගතයයි අතපතගාමී ජීවත් වෙන කාලයක් මිසක් භාවනාව වැඩෙන කාලයක් වෙලා නැහැ. අන්න ඒ නිසා අතීත අනාගත අල්ලගන්න ක්‍රම ඕන තරම් අපේ ජීවිතවල මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි එහෙම අල්ලගෙන කල්පනා කරන හැම ක්‍රමයක්ම චින්තාමය ක්‍රමයක් හැටියට තමයි පැහැදිලි කළේ, භාවනාමය ඥානයක් නොවන නිසා. ඊළඟට සඳහන් කරනවා මේ භාවනා කරන අතර තමන් ධර්ම කාරණා මෙනෙහි කරන හෝ ආස්වාස ප්‍රාස්වාස කරන එක නතර වෙලා සියුම් තැන්වලට යන කාටවත්ම විදර්ශනා වැඩෙන්න පටන් ගන්නෙත් නැහැ කියලා. ආස්වාස ප්‍රාස්වාස කරන අතර තමන් දන් සියුම් ධර්ම කාරණා වලට හිත යනවා. ඒ කොහොමද ධර්ම කාරණා වලට හිත යනවා කියලා කියන්නේ? මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි පිළිබඳව මම පොත්පත් අරගෙන කියවලා තියෙනවා. ධර්මදේශනාවලුත් අහලා තියෙනවා. දැන් මේ ආස්වාස ප්‍රාස්වාස කරනවා මම භාවනාව කර ඉන්නේ. ඔය ඔස්සේ මගේ හිත යනවා අර තැන මෙහෙම කියලා තිබුණා. අර දේශනාවේ මෙහෙම කිව්වා. මම මේ කරන හැටි හරිද? මම මේ ඉඳගෙන ඉන්න හැටිද? ඒක හරිද? කියලා ඒ කරුණ ඔස්සේ හිත යන්න පටන් ගන්නවා. හැබැයි මේ හිත ගියා කියලා කියන්නේ විසිරෙලයි තියෙන්නේ. එහෙනම් කවදාවත් ආයෙත් සම්පූර්ණ වෙන්නේ නැති නිසා හිත උද්දච්චයට බරයි. උද්දච්චයට බරයි කියන්නේ විසිරීමට බරයි කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ විසින් දේශනා කරපු කාරණාවට අනුව ගමන් කරනවා මිස රහත් වෙනවා කියන අරමුණටවත් යන්න එපා. මොකද්ද භාග්‍යතුන් වහන්සේ දුන්න නිමිත්ත? මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි හරියටම නිමිත්ත හොයාගෙන ආස්වාස ප්‍රාස්වාස කරන්නයි අපිට කිව්වේ. රහත් වෙන්නද අනාගාමී වෙන්නද ඒකකටවත් යන්න නෙමෙයි කිව්වේ. ආස්වාස ප්‍රාස්වාස කරන්න හරියටම නිමිත්ත හොයාගන්න. ඒක විතරයි දේශනා කළේ. රහත් වෙනවා කියන කාරණාවටවත් යන්න එපා. ආස්වාස ප්‍රාස්වාස පමණමයි. අන්න එහෙම වෙච්චාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළ කර්මස්ථානයේ අපි හික්මුණා වෙනවා. රහත් බව හොයන එක කර්මස්ථානයේ නැහැ. දේශනා කළේ නිමිත්ත හොයාගෙන ආස්වාස ප්‍රාස්වාස කරන්න. ආන් ඒ පුජ්‍යලය තමයි බුදුරජාණන් වහන්සේගේ කර්මස්ථානයේ හික්මුණ කෙනා. ඒ නිසා සඳහන් කරනවා එතනින් එහාට නිවන් දකින්නවත් උනන්දු වෙන්න එපා. මට මේ නිවන කොහේ පැත්තක තිබුණා මට මේ වෙලාවේ වටින්නේ භාග්‍යවතුන් වහන්සේගේ කර්මස්ථානයේ විතරයි. වෙන කිසි දෙයක් මට වටින්නේ නැහැ. ඒ නිසා මෙතන සඳහන් කළේ නිවන් දකින්නවත් උනන්දු වෙන්න එපා එතනින් එහාට කියලා.
කර්මස්ථානයේ ඉඳ විතරයි උත්සාහ කරන්න ඕනේ. යම් කෙනෙක් අන්න එහෙම කර්මස්ථානීය දියුණු කරගෙන යනවා නම් එහෙම බලන් ඉද්දීම උපේක්ෂකව මේ කාරණාව යෙදিলা ඉන්න හරි උපේක්ෂාවයි. එහාට මෙහාට කොහෙවත් යන්නේ නැහැ. සඳහන් කරනවා නිවන පිළිබඳව උපේක්ෂා තත්වයක් ඒ වෙලාවට තියෙනවා. නිවනටවත් විශේෂ බලාපොරොත්තුවක් නැහැ. ඊටාම උපේක්ෂකව ඉන්නකොට භාවනාමය වශයෙන් මේ හිත දියුණු වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා භාවනාමය ඥානයක් කියලා. මේ භාවනාමය ඥානය කියන එක හිතලා කවදාවත් ගන්න බෑ. උපේක්ෂකව නිවන ගැනවත් හිතන්නේ නැතුව කර්මස්ථානයේම ඉන්නකොට මටත් නොදැනීම ක්‍රමයෙන් මගේ හිත දැනෙන්න දියුණු වෙන්න පටන් ගන්නවා. හැබැයි අර හිතන්න ගියොත් නෙමෙයි ඒක වෙන්නේ. ඒක මනාවම තේරුම් ගන්න ඕනේ. හිතන්න ගියොත් නෙමෙයි ඒක වෙන්නේ. නිමිත්තත් එක්ක මම ඉන්නකොට තව පැත්තකින් මගේ හිත භාවනාමය වශයෙන් වැඩෙන්න පටන් ගන්නවා. දියුණු වෙන්න පටන් ගන්නවා. ඉහළට යන්න පටන් ගන්නවා. නමුත් ඒක කාටවත් විස්තර කරන්න බෑ මේ ඇති වෙන తত্ত্বය. මොකද අපි කවදාවත් ලබලා නැති තත්ත්වයක් නෙමෙයි වැඩෙමින් පවතින්නේ. අන්න එහෙම දියුණු වෙමින් භාවනාමය වශයෙන් ඥානයක් පහළ වෙන්න පටන් ගන්න එක හිතා නෙමෙයි ඉබේම තමයි සිද්ධ වෙන්නේ. භාවනාමය ඥානෙ වැඩෙන්නේ ඉබේමයි කියලා සඳහන් කරනවා. ඒක කාටවත් වර්ධනය කරවන්න බෑ. හරියටම ආස්වාස ප්‍රාස්වාස කරනවා නම් හරියටම නිමිත්තත් එක්ක ඉන්නවා නම් භාවනාමය ඥානෙ ඉබේම වැඩෙනවා. ඒක වඩන්න වෙන වෑයමක් දරන දෙයක් නැති බව සඳහන් කරනවා. අන්න ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා අත්ති කායෝතිවා සතිපච්චුපට්ඨිතා හෝති. මේ ඇති කයෙහි සිහිය පිහිටවන්න. පවතින කයෙහි සිහිය පිහිටවන්න. ඉදිරියට එන්න තියෙන සමාධිගත කයක් පිළිබඳව හිතන්න එපා. මාර්ගඵල ලැබූ කයක් පිළිබඳව හිතන්නත් එපා. නිර්වාණයට ගියපු කයක් පිළිබඳව හිතන්නත් එපා. මේ දැන් මගේ පවතින කය මොකද්ද? මේ පවතින කය පිළිබඳව සිහිය පිහිටවන්න. අත්ති කායෝතිවා සතිපච්චුපට්ඨිතා හෝති. මේ කය පිළිබඳව විතරයි සිහිය පිහිටවන්නේ. අතීත කයවත් අනාගත කයවත් හිතන්නෙම නෑ. ඒ නිසා සඳහන් කරනවා යාවදේව ඥානමත්තාය යම්තාක් ඥාන මාත්‍රයක් ලැබෙනකම්ම පතිස්සති මත්තාය තවදුරටත් සිහිය වැඩෙනකම්ම අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතව කියන එක අනිශ්චිතෝච විහෙරති කියන්නේ අනිශ්චිතව කියලා කියන්නේ තමා මෙතන ඇති අමාරුම මේ දියුණු කරගන්න තියෙන අමාරුම කාරණාව තමයි මේ අනිශ්චිතෝච විහෙරති. මොකක් සඳහාද? යම්තා ඥාන මාත්‍රයක් ලැබෙනකම්ම තවදුරටත් සිහිය වැඩෙනකම්ම මේ හිත පවත්වන එක නැත්නම් අනිශ්චිතෝච විහෙරති කියන කාරණාව ඥාන මාත්‍රයක් වැඩෙනකම්ම සිහිය ලැබෙනකම්ම මේ පවතිනවා කියන කාරණාව ඒ කාරණාවේදී සඳහන් කරනවා මෙන්න මේ කාරණාව අමාරු වෙන්නේ ඇයි? කෙලෙස් සමග හිත මිශ්‍ර කරන්න එපා කියලා. අනිශ්චිතෝච විහෙරති. කෙලෙස් සමග හිත මිශ්‍ර කරන්න එපා. මොකක් වෙනකන්ද? යම්තා ඥාන මාත්‍රයක් ලැබෙනකන් හෝ තවදුරටත් සිහිය වැඩෙනකන්. යම්තා ඥාන මාත්‍රයක් වැඩෙනකන්. මොකද යම්තා ඥාන මාත්‍රයක් වැඩෙනකන් කියලා සඳහන් කරන්නේ. අපි සඳහන් කළා හරියටම අරමුණේ පිහිටලා ඉන්නකොට භාවනාමය වශයෙන් ඥානයක් දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ භාවනාමය වශයෙන් ඥානයක් දියුණු වෙන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි තව දුරටත් ඒ සඳහා සිහිය වැඩෙන්න ඕනේ. එහෙම දියුණු වෙන්න නම් තව දුරටත් සිහිය වැඩෙන්න ඕනේ. අන්න ඒ ඥාන මාත්‍රයක් ඉබේම වැඩෙනකන් ඉන්නේ නැතුව ඒ වැඩෙන්න ඕන ඥාන මාත්‍රයේ පිළිබඳව Taman කලින් හිතන්නට උත්සාහ කරනවා. මේ තුලින් මට මෙතෙන්ට එන්න පුළුවන් කියලා. දැන් සමාධියක් ලැබෙනවා කියලා. එතකොට මොකද උනේ? කෙලෙස් එක එකතු වුණා.
අර ඉබේ වැඩෙන්න තිබුණ ඥාන මාත්‍රේ වැඩෙන්න දුන්නේ නැහැ. එතෙන්ට කෙලෙස් එකතු කෙරුවා. අන්න ඒකයි අනිශ්චිතෝච විහෙරති කෙලෙස් සමග හිත මිශ්‍ර කරන්නේ නැතුව අරමුණ දිහා බලාගෙන ඉන්න සමාධිය ඉබේ ලැබෙයි. ප්‍රඥාව ඉබේ නැත්තම් භාවනා ඥානයක් ඉබේ වැඩි. ඒක දිහා හොයන්න යන්න ඕනේ මට තියෙන අරමුණට වෙලා ඉන්න. හොයන්න ගියා කියලා කියන්නේ කෙලෙස් එක්ක මිශ්‍ර වුණා කියන කාරණාවයි.